නමුත් අපි දැන් සාකච්ඡා කරන්නේ එහෙම ආර්ය ශ්‍රාවකයන් පිරිසක් අතරම නෙවෙයි. අපි සාකච්ඡා කරන්නේ සියල්ලම පොදු මේ ශ්‍රාවක මණ්ඩලයක් ඉදිරිපිට. ඒ නිසා අපි මේක අවස්ථාවක් කරගන්නවා. එහෙම නැත්නම් මේකෙන් ප්‍රස්තාවක් ලබා ගන්නවා. මේ පිළිබඳව දන්නේම නැති කෙනෙක් මේ ගැඹුරකට බහිනකොට මෙන්න මේ මට්ටම් මේ යවනිකා මේ සතපුම් කණු පහු කරනවා. ඒ පහු කරන වගේ සමහරක් මේ භාවනා කරන පිටි දැනටමත් ලැබලා තියෙනවා. නමුත් ඒව පිළිබඳව ඇවතුම් පැවතුම් මේ වගේ දේවල් ලැබෙනකොට ඒකෙන් අදහස් කරන්නේ පටලැවිල්ලක්ද එහෙම නැත්නම් ඉදිරි ගමනක්ද කියලා දැනගන්න මේ සරුවචන් වහන්සේ විසින් අඳින ලද මේ ප්‍රස්ථාරේ මේ වැට සිද්ධි වැට දැනගෙන හිටියොත් ඒක අත්දැකීම් ටික ගොනු කරගන්න අත්දැකීම් වල තියෙන සාධනීය පැත්ත ඉදිරිපත් කරගන්න උඟක් වෙලාට උදව් කරනවා. ඒක නිසා ආධුනික ආරම්භක ඕලාරික පෘථග්ජන හිත අපි මුලින්ම දාසේ මතක් කරගත්ත විදිහට වර්තමාන වශයෙන් කාමයේ ලබා ගැනීම අදහසින් සම්පූර්ණ හිතගත යොදලා කටයුතු කරනවා. ඊට පස්සේ ඒක යම් මට්ටමකට ආවට පස්සේ මේ ලබාගත්තා වූ ඒ කාමසපය මත්තටත් යන තැනත් මගේ අනික් අයටත් අපේ අනික් අයටත් ලබා දීම සඳහා ඉදිරි කාමයක් පිළිබඳ කල්පනා කරනවා. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ ඒ කාම ලෝකේ සාර්ථක වෙච්ච කෙනාට. වර්තමාන වශයෙන් යම් ප්‍රමාණයකට කාමසපේ ලැබපු ගම ඒක මත්තරත් ලබා ගන්න යසලසුම් කරනවා. ඒක ස්වභාවය. එතන මේ සර්වඥ තීර්පත් මේ ආර්යයන් වහන්සේ දැන් ඒවා ගෙවම් කරලා තියෙන. නමුත් එයා දන්නවා මේ එක්කෙනෙක් මේ පාර ගෙවම් කරාට මුළු ලෝකෙම තියෙන්නේ කාම ලෝකේ. ලෝකේ ඔක්කොමලා උත්සාහ කරන්නේ වර්තමාන වශයෙන් කාමය. මෙතනින් අදහස් කරන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ දෙ පිනවීම. ඉන්ද්‍රම් පිනවීම කියලයි මේක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. බටහිර මානසික විද්‍යාවේ පීතෘ වශයෙන් සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා කිව්වේ මේක තන්නේ කර ලිංගික කාමය කියන එක විතරයි. sexuality කියන වචනේ පාවිච්චි කරුවේ සරුවචනාංශිකේ කියප එක පරිවර්තනය කරන sensuality කියන එකයි පරිවර්තනය කරන්න වෙන්නේ. සරුවචනාංශිකේ මේ කාම ලෝකේ විග්‍රහය ටිකක් පළාත් එකක්. බටහිර මානසික විද්‍යාව දැක්කේ මේක මේ මිනිස්සයා මේ විදිහට අද මේ හැසිරෙන්නේ තන්නේ කර ලිංගික කාමයේ සඳහා මෛතුන කාමයේ සඳහා කියන අදහසයි. නමුත් සරුවචනාංශිකවා ඒකත් ගැඹුරු දෙයක්. නමුත් ඊට ඉස්සෙල්ලා මේ රාමණ්‍ය රූප බලන තියෙන ආසාව, ශබ්ද අහන තියෙන ආසාව, ගන්ධ රස පහස විචින ආසාව ඔක්කොම කාමයේ කියන වචෙන්ට වැටෙනවා. ඒව පිළිබඳ මතු අදහස සම්පරායික කාමයේ කියලා වැටෙනවා. ඉතින් අපි ගාක් වෙලා අරගෙන තේරුම් ගන්න උත්සාහ කළා යම් කෙනෙක් මේ කාමය ඇති හැටියෙන් දැකලා නැත්නම් පැත්තකින් ඉඳලා බලලා මේ කාමයෙන් වෙන්වීමට නැත්නම් කාමයේ පරිේශණයට ලක්කරනද උත්සාහ කළොත් ඒනා කාමයෙන් වෙන් වුණාට කාම සංඥාවෙන් වෙන් වෙනවා කියන එක ලේසි නෑ. වස්තු කාමයෙන් වෙන් වුණාට ක්ලේශ කාමයෙන් වෙන් වෙන එක ලේසි නෑ. ඒක තමයි යෝගාවචරයගේ දැවෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ වෙනකොට අපි මේ නෑයන්ගෙන් වෙන් වෙලා වස්තුවෙන් වෙන් වෙලා මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා එවැනිම වෙන් වූ පිරිසක් එක්ක ජීවත් වුණත් ඇස් දෙක වහගත්ත ගමන් කාම ඡන්දය ඇවිල්ලා අරිට වඩා හිතුවටත් වඩා පහර දෙනවා. එහෙම හරියන්නේ නැති වෙනකොට ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් හිතගත දල දඬු වෙනවා. අවශ්‍ය දේ නොලැබෙනකොට හිතගත දල දඬු වීමක් වෙනවා. ඒ නිසා අ비ජ්ජා ව්‍යාපාද සාරම්භ සාරද්ද කියන වචන තුන සරුවත්ංශය සඳහන් කරනවා. ඒ ඔක්කොම එන්නේ කාම වස්තු වලින් සම්බන්ධ ප්‍රශ්න නෙවෙයි. ඒ කෙලේශකාම සම්බන්ධයක් නැත්නම් කාම සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් යම් දවසක යෝගාවචරයේ භාවනා ජීවිතයේදී පරියන්කේ වේවා සක්මණේ වේවා ඉදිනදා ජීවිතේ වේවා මොහතකට හෝ කාමයෙන් සහ කාම සංඥා කියන දෙකෙන්ම වෙන් වෙච්ච වෙලාවක් එනකොට එයාට කියනවා කාමයෙන් වෙන්වීම කායික විවේකයේ වශයෙන් උත් කාම සංඥාවෙන් වෙන්වීම චිත්ත විවේකයේ වශයෙන්. ඒ නිසා යම් කෙනෙක් කාමයෙන් සහ කාම සංඥාවෙන් වෙන් වුණා නම් එයා කායික විවේකේ විතර නෙවෙයි චෛතසික වශයෙන්මුත් විවේක වෙන්න පුළුවන් බව එක චිත්තක්ෂණයකට අත්දකනවා.
ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. තමන්ට පින තියෙන බව වටහා ගන්නවා. ඊට පස්සේ ඒ යෝගාවචරයට අපි කියනවා ආශේවන ප්‍රත්‍ය ලැබිච්ච යෝගාවචරයක් කියලා. එයා දන්නවා මේක උත්සාහ කළොත් මට මේ කලාතුරකින් මේ කාම සාගරේ අඩිය දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ලැබපු චිත්තක්ෂණයේ 2ක් 3ක් 4ක් 5ක් වශයෙන් දිගට ඒ කාම සංඥාවන්ගෙන් තොරව පවත්වා ගැනීම සඳහා ඇති කරගන්න චිත්ත tattweට කියන්නේ චිත්ත භාවනා කියලා. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා කියලා නැත්නම් සමාධි භාවනා කියලා. මේක සම්බන්ධයෙන් නිකන් සාමාන්‍ය හිතවදින නිදර්ශනයක් වශයෙන් කියනකොට ওই විජේබා රජුරෝ රට කරන කාලේ ලංකාව එක්සේසත් කරන වෙලාවක ඒ රජුරෝ රට එක්සේසත් කරලා ඉන්දියාවේ සොලි දේශයට පහර දීලා සොලින් 20000ක් යුද්ධසට කරුවන් වශයෙන් ලංකාවට ගෙනාවු කතාවක් අපේ මහවංශය අපිට උගන්වනවා. අන්න එහෙම කරන වෙලාවේදී මේ යුද්ධ සේනාව අරගෙන ඉන්දියාවට යන්න හදනකොට මැද තිබුණු මේ කරදිය වලල්ල නැත්නම් මහමූද බාධා කරලා තියෙනවා ලංකාවේ යුද්ධ හමුදාවට එහා පැත්තට යන්න. එතකොට නීලමහා යෝධයයි කියලා ඒ විජේබා රජුරණ ඉඳලා තියෙනවා යෝධයෙක්. ඒ යෝධයා කරලා තියෙන්නේ චක්‍රායුධය කියලා ආයුධයක්. තමන්ගේ දබර ගෙල්ල උස්සලා කරකොල තාම වේග කපලා ගහපුවාම මුහුද දෙබෑ වෙලා 20000ක් ඒ විජේබා රජුරන්ගේ සෙනග මුහුදට එහා පැත්තට යනකම් මුහුද දෙබෑ වෙලා තිබුණා කියලා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ගලක් ගහපු ගමන් වතුර දෙබෑ වෙන්න පුළුවන් නමුත් වහාම නැවත ජලයෙන් පිරෙනවා. නමුත් අර නීලමහා යෝධයාගේ ගහපු ගැහිල්ල කියන්නේ ජලය දෙබෑ වෙලා මුහුදේ අඩිය පෑදිලා 20000ක් එහාට යනකම් ඒ වේගයේ සැර කියන්නේ මුහුද දෙබෑ වෙලා තිබුණා. ඒ වගේම තමයි යෝගාවචරය මේ කාම සංඥා කියන ලෝකෙට අර සතිය කියන ආයුධෙන් ගහුවට පස්සේ එහෙම නැත්නම් මානසිකාරයෙන් ගැහුවට පස්සේ එක සමහර විට කාගෙන බහින අඩියටම නමුත් ඒත් එකම වේගෙන් නැවත කාම ඕග කාම යෝග කාම ආසාවල් කාම ඡන්ද ඇවිල්ලා ආයතරක වහලා දානවා. ඉතින් ඒ විදිහට ඉන්න එක අපි කියනවා කාම සංඥාවෙන් තප්පරයකට චිත්තක්ෂණයට වෙන්වීමක්. නමුත් ඊකාට යෝගාවචරයට දෙන උපදේශය අභියෝගය ප්‍රතිපදාව තමයි මේ වේලාගත්ත මේ ඈත් කරගත්ත අඩිය පාදගත්ත මේ පිරිසුදු චිත්තක්ෂණය තව එකටක තව චිත්තක්ෂණ පැවැත්වීම. ඉතින් එතකොට මේ ගහන ගැහිල්ල වේගේ නීලමහා යෝධයා චක්‍රායුධෙන් ගැහුවා වගේ පොළොව මහා පොළොව දෙබෑ කරලා ඒ දෙබෑ කීතිය 20000ක් සෙනග එහා පැත්තට යනකම් මොහොත දෙබෑ වෙලා හිටියා වගේ යෝගාචර චිත්තක්ෂණ 2 3 4 5 6 7 වශයෙන් එක දිගට නීවරණයන්ගෙන් තොරව පවත්තන එක මහ විශාල ආශ්චර්ය ධර්මයක්. ඒකේ පළවෙනිම දේ තමයි ආශේවන ප්‍රත්‍ය මේක පලන්න පුළුවන් මේක දෙබෑ කරන්න පුළුවන් කියන එක. දැන් අපි මේ එකතු උනේ එහෙම දෙබෑ කරුවට පස්සේ ඒක වැඩි වෙලාවක් තප්පර 2-3ක් විනාඩි 2-3ක් පැය 2-3ක් දිගට පවත්න්නේ කොහොමද කියන එක තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒ සඳහා අපි කරන සෑම කටයුත්තකටම අපි කියනවා සමාධි අනුග්‍රහිතය කියලා. නැත්නම් සමාධියට ගැළපෙන සප්පාය කරුණු සලකා දීම. ඒ නිසා විසුද්ධි මාර්ගය වගේ පොත්වල ඒ යම් වෙලාවකට Tamanට චිත්තක්ෂණයක කාම සංඥා දුරු කරන්න පුළුවන්. නීවරණ නැති හිතක් ගන්න පුළුවන් කියලා දැනගත්ත කෙනා ඒ චිත්තක්ෂණය මත්තරත් පැවැත්වීම සඳහා දීර්ඝ වාසයෙන් පැවැත්වීම සඳහා කරන ප්‍රයත්නයේදී ඒ ගත්ත සමාධිය දිගට පැවැත්වීම සඳහා සප්පාය කරුණු රාශියක් ඒ යෝගාවචර සලසලා දෙන්න ඕනේ. ආවාස සප්පාය, ගෝචර සප්පාය, බස්ස සප්පාය ආදි වශයෙන් තමන් ආචාර ගෝචර තමන් හැසිරෙන ආකාරය, කතා කරන ප්‍රමාණය, ආහාර ටික සුවසේ ලැබෙන ගතිය, නිතර බණ ඇහෙන ගතිය, ඒ වගේම පුළුවන් තරම් භාවනා කරන පිරිසක යෙදී ගත කරන කාම භෝගින් එක එකතු වෙන්නේ නැති ගතිය, සුත්තමේ ඥානයේ තියෙන ගතිය ආදි වශයෙන් විවිධාකාරයෙන් අර වැවෙන අල්ලගත්ත දැනගත්ත ඒ කාමෙන්තර චිත්තක්ෂණේ වඩන්න ගොඩාක් කර්ම අවශ්‍යයි. ඒක හරියට
පැලයක් ඇටයක් කණු කැපිලා අංකුර ඊටට ආවට පස්සේ ඒක නිසිනින්ද වැඩෙන්න ඒකට ඇති වෙන්න වතුර ඇති වෙන්න ආහාර වශයෙන් පොහොර හුළඟ ඉඩපාඩුකම් සපෙලා දීලා ඒකට වැවෙන්න ඕන කාරණා ගොවියා ඊටාම අනුකම්පාවෙන් සලසලා දෙන්න වගේ අනුග්‍රහ කරන්න වගේ ඒ යෝගාවචරයත් අර කණු කැපිච්ච ප්‍රරෝහණය වෙච්ච ඒ චිත්තක්ෂණය නැවත නැවත කිරීමට ගොඩාක් සප්පාය කරුණු සලසලා දෙන්න ඕන. ඒ සප්පාය කරුණු සලසලා දෙන මධ්‍යස්ථානට තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඒක හුඟක් කාම මේ භෝගී දේවල් වලින් කාම ලෝකයෙන් ගීගෙන් වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ ඒකට සප්පාය කරුණු. ඉතින් මේ යෝගාවචරයාගේ භාවනා මධ්‍යස්ථාන தত্ত্বය විතරක් නෙවෙයි චිත්ත தত্ত্বය පෙරපින කල්යාණ මිත්‍ර ආශ්‍රය යෝනිසුමනස්කාරය වගේ අඩුම කඩුම වගේකුත් තියෙනවා මේ ලබාගත් චිත්තක්ෂණේ දිගට ගෙනියන්න. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඒ යෝගාවචරයට සමහර විතක මේ කරන ප්‍රයත්නයේ සාර්ථකත්වය නිසා විනාඩි 2 3 4 සමහරට පැය 2 3 4 මගේ හිත චිත්ත ප්‍රවෘත්තිය නීවරණයෙන් තොරව මට පවත්වන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඉතින් මේකට කියන අපි වශී කරනවා කියලා. අර චිත්තක්ෂණයට මට කරන්න පුළුවන් කියප එක නානා ක්‍රමවලින් අතේ අතට ගන්න. ඒක පාලනය අතට ගන්න. වශී කර ගන්න. ඒ වශී කර ගන්න වෙලාවේදී යෝගාවචරයා දරු ගැබක් පළවෙනි වතාවට පිහිටපු රාජමහේසිකාවක් ඒ දරු ගැබට ගැප් පෙරහැර පාන්නාසේ තමන්ගේ කිරිවදින ගොයම නිතර ගිහිල්ලා හොයලා බලලා උවදුරු වලින් කීඩා උවදුරු වලින් වල් පැල වලින් ලෙඩ රෝග වලින් සතුන්ගෙන් හානි වළක්වන ගොවියෙක් වගේ අර උපයාගත් දේ සපයන ගතියෙන් සප්පාය කරනු සපේන ගතියෙන් එයා සප්පුරුසකම පේන. ඉතින් මම ඔක්කොම දීලා තිනවා උඹ වැවියන් කියලා ඒ සමාජයට අපිට තත්ත්ව කියන්න බෑ. අපි ඒ සමාජයට අවශ්‍ය සෑම දෙයක්ම සලකලා දෙන්න වෙන්නේ ඊටාම යටහත් පහත් යාප්පුව පුළුවන් ක්‍රමයට මේ සප්පාය කරුණු සලසලා දෙනවා. එතකොට මේ යෝගාවචරයට ගත්ත අරමුණේ ගොඩාක් වෙලාවක් නැත්නම් ගත්ත ඉරියව්ව ගොඩක් වෙලාවක් දිගට හිත පවත්වන්න පුළුවන් ගතිය එනවා. ඉතින් මම ඊයේ දේශනා સમાપ્ત කරන්න කිව්වේ මේකට ඉතින් සමත ධ්‍යාන වශයෙන් යන ගතිය සමත පූර්වංගම යෝගාවචරයන් ගන්න අතර මේ පසුගිය අවුරුදු 50 ඇතුළත මේ ශාසනය ඉදිරියට ගන්නීමේදී ඊ타ත්ම වැදගත් විදිහට ඉදිරිපත් කරගත්තේ මේ විපස්සනා වශයෙන් උත් මෙතෙන්ට යන්න පුළුවන් ගියාම සමත ධ්‍යානයක හම්බෙන කෘත්‍යය ඒ ආකාරයෙන් ඉෂ්ට කර ගන්න පුළුවන් ධ්‍යානයකට සම නොවැදුනා. ඒකට අපි ක්ෂණික චිත්තක ඒකග්ගතා කියලා ක්ෂණික සමාධිය කියලා නම් කරනවා. ඒ ක්ෂණික සමාධියතර ධ්‍යානයකට ගිහිල්ලා පැයක්මාරක් අදිෂ්ඨාන කරලා නීවරණකින් තොරව ඉන්නවා වගේ මේ යෝගාවචරයටත් එතන මෙනෙහි කිරීම හරහා සමාලාට ඊට වැඩි අඩු වේලාවක් වෙන්න පුළුවන් නීවරණ තොර තත්ත්වයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒක සරුවචන වහන්සේගේ උපමා හැටියට පෙන්නනවා නම් යම් කිසි කෙනෙක් මේ අපි ඉන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ කැලණිගඟෙන් එහා පැත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපි හිතුව මේක එක රාජ්‍යයක් අරක වෙන රාජ්‍යයක් කියලා. ඉතින් යම් කිසි විදියකට මේ ගම්පා දිස්ත්‍රික්කේ ඉන්න මිනිස්සෙක් ඒ දිස්ත්‍රික්කේ රජුරුවන්ගේ උදහසට ලක් වෙනවා. මේ රජුරුව දුෂ්ට රජ කෙනෙක්. ඉතින් මේ මනස දන්නවා පොඩ්ඩයි තව ඉඩ තියෙන්නේ මාව අල්ලගත්ත ගමන් රජුරුව මාව මරනවා. ඒ නිසා එයා දුවනවා. එයා දන්නවා එහා පැත්තේ ඉවුරේ ඉන්නේ වෙන රාජ කෙනෙක්. එයා බොහොම සාමකාමී. මට එහා පැත්තට ගියොත් මේ රජුරුවන්ගේ රාජ උදහසෙන් බේරෙන්න පුළුවන් කියලා මෙයා දුවගෙන යනවා. දුවගෙන යනකොට රාජසේවකෝ පිටිපස්සේ එලවගෙන එනවා අසවල අල්ලන්න. නමුත් දෙන්නටම ඉස්සල්ලා මේ පුද්ගලයා ගංගියුරට ගියාම පේනවා විශාල ගඟක් ගලනවා. එයාට පීනන්න දන්නෙත් නැහැ. එතකොට එයාට විනිශ්චය කරන්න වෙනවා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා ගඟට පනිනවද? එහෙම නැත්නම් අහලා පහලා තියෙන කොට දෙක තුනක් එකතු කරගෙන පවුරක් හදාගෙන ඒකෙන් පනිනවද? ඒකින් එකොට වෙනවද කියලා. ඉතින් ඒ විදිහට විවේකීව සලකලා බලන්න චිත්තක්ෂණයක් තියෙනවා නම් එයාට පඩක් කැලේ ඇවිදලා පරණ කේල් කොට දෙක තුනක් හරි කමන්නේ දිරච්ච ලී කොට දෙක තුනක් හරි කමන්නේ වැලක කැට ගහගෙන උණ බටේකින් හරි తాවකාලික පහුරක් හදාගෙන
පහුරේ නැගලා අතපතෙන් දම්බි ගහමින් ඈපතට යන්න පුළුවන්. ඒ විදිහට පහුරක් තනාගෙන ගඟින් එකොටට වීම සමත භාවනා වශයෙන් පෙන්වනවා. නමුත් රජ්ජුරෝ ඊ타ත්ම දරුණන් රාජසේවක ආසන්නයේ මේනවනම් සංසාර සංවේගී ඊ타ම බහුල නම් පහුර හදාදා ඉන්න වෙලාවක් නැහැ. ආපු ගමම පනිනවා. මේ පැත්තේ හිටියත් මැරෙන්න වෙනවා. ගඟට පැනලා මිනි කිඹුල කෑවත් මැරෙන්න වෙනවා. කිරිමෝරු කෑවත් මිනි මෝරු කෑවත් මැරෙන්න වෙනවා. කිඹුල කෑවත් මැරෙන්න වෙනවා. දීරලට වුණත් මැරෙන්න වෙනවා. ඕන දෙයක් කියලා පයි. අනේ පයින් පැනිල්ලේ එයත් අතින් පයින් දම්බි ගහගෙන පහුරක උදව්ව නැතුව ඒකට යනවා. අන්න ඒ වගේ විපස්සනා යෝගාවචරය උත්සන්න ආසන්න එහෙම නැත්නම් තමන්ගේ තියෙන සෑම ශක්තියක්ම යොදවගෙන මොහොතක්වත් පහුරු හදාදා ඉන්න පමා වෙන්නේ නැති වෙන ගමන. නමුත් මේ දෙකේදිම හොඳට දැනගන්න ඕනේ තමන්ගේ අතපය දෙකෙන් තම්බි ගහ තමයි යන්න තියෙන්නේ. ඒ යන ගමනේදී සමත ගමනේදී පොඩි තමන් හදාගත්තට පහුරේ වාසිය තියෙනවා. ඒ නිසා කිඹුලන්ගෙන් මිනි මෝරුන්ගෙන් පවා බේරෙන්න සමහරලාට ඉඩක් තියෙනවා. නපුරු දීවල් වලින් බේරෙන්නත් ඉඩක් තියෙනවා. නමුත් විපස්සනා යෝගාචරයට එහෙම කන්නේ. අන්න ඒ වගේ පැනලත් මේ කාම ඕගය, සැඩ වේගය කපාගෙන යන්න පුළුවන්. දැන් අද මම උත්සාහ කරන බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට ඒකොඩට ගිය නැත්තම් චිත්තක්ෂණයකට හෝ මම මගේ චිත්ත ප්‍රවෘත්තිය නීවරණ නැහැ. මට දැන් නීවරණ නැත්තත් මම දන්නවා. ඒ නීවරණ නැත්තත් වර්තමාන කාම සංඥාවෙන් වෙන්වීමක් විතරක් නෙවෙයි මට ඉස්සරහටත් චිත්තක්ෂණ කීපයක් විනාඩි කීපයක් නැත්තම් පැය මෙච්චර ගාණක් මේ නීවරණ නැත්තත් පවත් ගන්න පුළුවන් කියලා සම්ප්‍රායික කාම සංඥාවකෙමුත් වෙන් වෙන්න තරමට අදිෂ්ඨාන ශක්තියක් ඇති යෝගාවචරය දිහා ආර්ය සත්‍යපත් වුණාට පස්සේ එදා මම හිටියේ මෙන්න මෙතනයි කියලා සලකා බලන තැනේදී සරුවචනanse අලුත් පරිච්ඡේදයක් කරලා පෙන්නනවා යේච ditta dhammika roopa යේච සම්ප්‍රායිකා රූපා කියලා මේ විදිහට නීවරණ තොර තත්වයකට හිතපත් වෙලා ඒකේ ඉස්පාසු වෙලා කලකොල ගති නැති වෙලා කෝඩු ගති නැති වෙලා දැන් ඒකේ තහවුරු වෙච්ච කෙනාට තමන් භාවනා කරන මූල කර්මස්ථානය පළවෙනි වතාවට ධාතු වශයෙන් පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් රූප තමන් භාවනාවට ගත්ත කර්මස්ථානයේ රූප කොටස කායानुපස්සනාව රූප කර්මස්ථානයේ ධාතු වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතෙක් ඒ යෝගාවචරයා ආස්වාස ප්‍රසවාස කියන නම තමයි පාවිච්චි කරේ. එතෙක්කේ යෝගාචර පිම්බීම හැකිලිම කියන නම තමයි පාවිච්චි කරේ. එතෙක්කේ යෝගාචර සක්මන් කරන මේ වම් පාය මේ දකුණු පාය කියන වචන පාවිච්චි කරේ. එයා තාම ඉන්නේ සම්මුතියේ. නමුත් යම් වෙලාවක පරියන්කේ මං හිතන්නේ මේ වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් ගන්න එක හොඳයි. පරියන්කේට ගිහිල්ලා පරියන්කේ ටික වේලාවක් නීවරණ බාධාවෙන් තොරව මේ කියන්නේ කාම සංඥාවන්ගෙන් පීඩා තොරව දැන් ආනාපානෙටම මුණ දාගෙන ඉන්නවා. නැත්නම් බිම්බි මහැකිලිමට මුණ දාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඒ ආස්වාස ප්‍රසවාසෝ බිම්බි මහැකිලිම හෝ සබ්බකාය පරිසංවේදී අසසී සාමිති සික්ඛති සබ්බකාය පරිසංවේදී පසසී සාමිති සික්ඛති කියන විදිහට ඒ ආස්වාසය මෝදක නගින රැල්ලක් ඇවිල්ලා බහැලා යන්නසේ ප්‍රසවාසී මුහුදුදී ඇති වෙන රැල්ලක් ඇති වෙලා බහැලා යන්නසේ හොඳට මේක දිහා බලන්න ඉන්න පුළුවන් ඉස්පාසු ඇතුව. ඉස්සර වගේ කොහොමද මං ආස්වාසිය අල්ලගන්නේ කොහොමද මුල අල්ලන්නේ කොහොමද මැද අල්ලන්නේ කොහොමද අග අල්ලන්නේ කියලා කලකොලයක් සබකෝලයක් මොකුත් නැතුව මේ නැතුණා මෙන්න ඉහළ නැංග මෙන්න පහළ ගියා මෙන්න ප්‍රසවාසය මතුණා මෙන්න ඉහළට ගිහලා බහලා ගියා කියලා ඒක දිහා හොඳට මේ ප්‍රස්තාරයක් දිහා බලා ඉන්නා වගේ තරංගයක් දිහා රැල්ලක් දිහා බලා ඉන්නා වගේ එහෙම බලාගෙන ඉන්න පුළුවන් වෙනකොට ඒ යෝගාචර ඉස්සල්ලාම වතාවට මේ ආස්වාස රැල්ල මේ ප්‍රස්වාස රැල්ල කියලා තේරුම් ගන්න උත්සාහ කරાવી. උත්සාහ ගන්න එක ප්‍රායෝගිකයි. එතකොට යා ආස්වාසය පාස දන්නවා මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා. ප්‍රස්වාසය පාස දන්න මේක ආස්වාසය නෙවෙයි කියලා. ඒ මොකද ඒ ආස්වාසයට තා ප්‍රස්වාසයට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඒවට අපි පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා.
පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ඉතින් මේ යෝගාවචරය නිකන් හරක් රැනක ඉන්න මේක නෑ මේ නෑම්බියක් මේ නාම්බෙක් මේක වස්සෙක් මේක වැස්සියක් මේක වදපු දෙනක් මේ මහානාම ගුණ ආදි වශයෙන් අර හරක් රැලේ එක එක සතා වෙන් වෙන් වශයෙන් දැන ගන්නවා වගේ යා මේ ආස්වාසය එනකොටම හොඳටම පිරිසිඳලා දකින්න මේක ප්‍රස්වාසය නෙවෙයි මේ සද්දයකට හිත පිට ගිහිල්ලා නෙවෙයි මේ හිතවිල්ලක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි මේ ආස්වාසය. ඉතින් ආයි ආස්වාසය කොච්චර සාංශුද්ධයෙන් බලනවද කියනවනම් ආස්වාසය පාසා ඒ ආස්වාසයට ආවේනික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ සබ්භාව ලක්ෂණ සටහන් සහ ආකාර වශයෙන් දකින්න. ඒකට කොච්චර එළඹ පෙළඹ වීරියෙන් බලාන හිටියත් ආස්වාසයේ ගෙවිච්ච ගමන් ප්‍රස්වාසයේ විශේෂිනුත් ඒහා සමාන උද්‍යෝගයකින් ඒහා සමාන එළඹ පෙළඹ වාසය කරන්න පුළුවන්. එතකොට ආස්වාසයේ නැති ප්‍රස්වාසයේ පමණක් තියෙන ලක්ෂණත් හරියට අහුලන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදියට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ අර කාම සංඥාවගේ පීඩාව නැති වුනහම පමණයි. ඒක නිසා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවීය කියලා මේක අටුවාචාරින් වහන්සේලා කියලා තියෙනවා. ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් තොර වුණාට පස්සේ ධර්මයේ ගම්භීරත්වය තමයි භාවනා කරන භාවනා ආරමුණේ ගම්භීරත්වය හොඳට ප්‍රකට වෙනවා. ඉතින් මම මේ ටික කියනකොට මේ ප්‍රායෝගික පැත්ත කියනවනම් මෙතෙන්ට යනකම් භාවනාව යම් මට්ටමකට තලතුණා වෙනකම් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දකින්නයි අරව බලන්නයි මේව බලන්නයි ගියාට පේන්නේ නැහැ. ඒ නිසා තමන් ඉස්සල්ලාම කරන්න ඕනේ යම් ප්‍රමාණයකට අරමුණත් එක්ක වැඩ කරලා සතියක් ඇති කරගෙන සමාධියක් ඇති කරගෙන ඒ සතියට ඒ සමාධියට හුරු වෙන්න ඕන. ඒකේ සබකෝල නැතුව නිකන් gedara ගියාවා. ආගන්තුක ගතියක් තියෙන්න නරකයි. ආගන්තුක නැති තිබ්බොත් අරමුණ දිහා දුරස්ත බැල්මකින් බලන්න බෑ. ඒ නිසා යෝගාවචරය බණ අහනකොට පොත් කියවනකොට හරි ආසාවක් ඇති කරනවා අනේ මට නාම රූප පරිච්ඡේද ඥානෙ පහළ වේවා කියලා. ඉතින් ඉඳගත්ත ගමන් අහනවා මොකද්ද නාමේ මොකද්ද රූපේ කිය අවුස්සන්න හදනවා. තාම මේ තැම්බිච්ච නැති අලයක් කණ්ඩ හදනවා. ඉතින් යෝගාවචරය සුවිරු ඥාන ඇති කෙනෙක් නම් ඉඳගත්ත ගමන් නාම රූප පරිච්ඡේද ඥානයක් ඕනෙත් නැහැ අරමුණක් ඕනෙත් නැහැ. ඉඳගෙන ඉන්නකොට මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියන එක විශාල වශයෙන් සලකනවා. සලකලා ඒ සන්තෝෂය හරහා අර පළපුරුදු මූල කර්මස්ථානයේ ස්වභාවයෙන් මතුවෙලා නැත්තම් අඹාගෙන ගිහිල්ලා උදුර ගන්න හදනවද කියන එක හොඳට සලකනවා. අඹාගෙන යෑම හොඳ නෑ. උදුර ගන්න හදන එක හොඳ නෑ. අරමුණ මතුවෙන්න ඕනේ. මතුනාට පස්සේ අරමුණත් එක්ක මේ කෙටි ආස්වාස, දීඝ ආස්වාසේ, මේ දීඝ ප්‍රසවාසය, මේ කෙටි ආස්වාසේ, මේ දීඝ ප්‍රසවාසය කියලා අරමුණත් එක්ක අලුතෙන්ම සුහද වෙන්න, යාළු වෙන්න, මිත්‍ර වෙන්න උත්සාහ කරන්න. කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් ඒ පියවර ටික කෙරුවට පස්සේ දක්ෂ යෝගාවචරයට බොහෝම ඉක්මනට ආනපාන 1 2 දකින්නකොටම හිත තැම්පත් වෙනවා. ඒක ඉතින් අර ආසේවන ප්‍රත්‍ය ගොඩක් කරලා තියෙන නිසා ආධුනිකයෙක් කරනට තමයි විනාඩි 30ක් 40ක් වුණත් යන්න පුළුවන්. නමුත් අරමුණ මේ විදිහට දැපෙන දැමිලා ආණ්ඩු මට්ටු වෙලා මේචල් වෙලා ආම්බන් වුණාට පස්සේ යාට නිකන් අරමුණත් එක්ක කෙලිම මුහුණට මුහුණ දාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් එනවා. එතන ගියාට පස්සේ තමයි ඒ ලැබෙන ස්පාසුව තුල තමයි නීවරණ ධර්මයන්ගේ කාම සංඥාවන්ගේ දුර්භාවය දැනගත්තට පස්සේ තමයි යාට අරමුණ බොහොම විෂදව විස්තරව ස්වභාව ලක්ෂණ අසටහන් ආකාර වශයෙන් බලන්න පුළුවන්. ඉතින් එතෙන්ද එනකන් ඒ දේ බලන්න ගියාට පේන්නෙත් නෑ. එතෙන්ද ගියාට පස්සේ බැලුවේ නැත්තම් ඒකත් අවස්ථාව පැහැරීමක් වෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ද යනකම් ඒ යෝගාචර කටයුතු කරන්නේ සතිය සමාධිය තහවුරු කරගන්න. ඒ නිසා කවදාකවත් මම සතිමත් පුද්ගලයෙක් මම සමාධිගත පුද්ගලයෙක් කියලා කවදාකවත් වාසියට ගන්නෑ. ඒ සතිය සමාධිය එතන උපයන්න ඕනේ. උපයාගත්තට පස්සේ ඒ උපයන්න හේතු වෙච්ච අරමුණෙම සතිපට්ඨානට දඟවනවා. සතිය සමාධිය උදව් කරගන්න ඇති කරගන්න උදව් වෙච්ච ආස්වාස ප්‍රසවාසයේම විමසුන් නුවණට ලක් කරනවා. විමසුන් වලට ලක් කිරීම සිද්ධ වෙන්නේ විපස්සනා ශේත්‍රේ පමණයි. සමත ශේත්‍රේ නම් ඒ අරමුණට බැහැගෙන හිත දිට්ඨ ධම්ම සුඛේ නතර වෙනවා. විපස්සනා කරන යෝගාවචරය මේ එතෙන්ද උදව් කරපු එතෙන්ද එනකන් එතෙන්ද නගින්න උදව් කරපු අරමුණම විමසුන් වලට ලක් කරනවා. ධම්ම විචය
ඇති කරනවා. එහෙම නැත්නම් විචාර බුද්ධියට ලක් කරනවා. ලක් කරාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා එතෙන්ට එනකන් මේක මං නැවත නැවතත් කියන්න හොඳට එතෙන්ට එනකන් ඒ යෝගාචර මේ ආස්වාසේ මේ ප්‍රස්වාසයේ කියලා වෙන් කර ගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ ප්‍රයත්නේ සාර්ථක වෙනකොට එnde ආස්වාස් ප්‍රස්වාස දෙකේ තියෙන වෙනස්කම් ක්‍රමයෙන් දිය වෙලා ගිහිල්ලා දෙකේම සමාන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හරක් ගාලා දිහා බලපු කෙනාට පේනවා මේ නෑම්බියක්, මේ නාම්බෙක්, මේ වස්සෙක්, මේ වැස්සියක්, මේ වදපු දෙනක්, මේ මහගොණයි කියලා තේරුම් ගත්ත එකනට ඈතින්ල බලන්න පේනවා මේ සේරම හරක් කියන එක. මේ සේරම හරක්. සමහරලාට ඒ සේරම අපේ දේශීය හරක්. එනතන් මේ මුළු පට්ටියේම ආයේෂර් හරක්. එනතන් මේ මුළු පට්ටියේම ජර්සි හරක්. එනතන් ෆ්‍රීෂන් හරක්. එනතන් කිලාරි මොනවා හරි කියලා තියෙනවා. ඒ පට්ටියේම එක එක අතර පෞද්ගලික ලක්ෂණ තිබ්බට මේ සියල්ලටම පොදු ලක්ෂණයක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණ හරහා පච්චත්ත ලක්ෂණ හරහා අච්ඡන්ත ලක්ෂණ කියලාත් මේවට හරහා මේ යෝගාවචරය වැඩි වේලාවක් ඇසුරු කරන්න පෞද්ගලික ලක්ෂණ වල විරංජන නිරෝධ ක්ෂය වය සිද්ධ වෙන අතර පොදු ලක්ෂණයන්ගේ මතුවීම මේ මනුස්ස හිතකට බුදුහාමුදුරන්ගේ උපක්‍රමයෙන් තොර කද්දාකවත් අල්ලන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක තව පැත්තකින් කිව්වොත් පෞද්ගලික ලක්ෂණ බලන්නේ නිත්‍ය සංඥාවේ. මේ ආස්වාසික පවතින දෙයක් ඊගාවට එන්නේ ආස්වාසිකාට එන්නේ ආස්වාසික කියලා තද නිත්‍ය සංඥාවක ඉඳන කෙනාට විතරයි පෞද්ගලික ලක්ෂණ වෙනුවෙන් ප්‍රයත්න කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ කිසියම් පැකිලීමක් තොරගෙන ඇති කරගන්න නිත්‍ය සංඥාවක්ම ගනි. ඒකල හොඳට බලපං. ඒ ආස්වාසේ දිග බලල අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන ස්වභාවික ලක්ෂණ හොඳට බලලා ඒක මල්ලකට දාන්න. ප්‍රසවාසය අරගෙන ප්‍රසවාසයේ තියෙන ස්වභාවික ලක්ෂණ බලලා ඒක මල්ලකට දාලා දෙක වෙන් කරලා බලන්නේ කියලා බලන යනකොට මේ යෝගාවචරය සාර්ථක නා. ඉතින් මම මේ වචනේ කියන විපස්සනා යෝගාවචරයක් නා. යාට තේරෙනවා බලන යනකොට පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පොදු ලක්ෂණ මතුවීමට පටන් ගැනීමත් සමගම පෞද්ගලික ලක්ෂණ වල තියෙන විචිත්‍රත්වයේ විරංජනේ වීමත් සමගම ක්ෂය වීමත් සමගම වැය වීමත් සමගම ඒකාකාරීකම නිදිමත ගතිය කම්මැලි ගතිය එපා වෙන ගතිය පාළු ගතිය තනි වෙච්ච ගතිය අසරණ වෙච්ච ගතිය හෝනියමක් වාගේ කලා මේ මා තමන්ගේට ඇති වෙච්ච අවාසනාවන්ත වාතාවරණයක් විදිහට හිතට වදින්න පටන් ගන්නවා. මේ යෝගාවචරය දන්නේ නැත්නම් මේ පෞද්ගලික ලක්ෂණරා පොදු ලක්ෂණ මතුවීමේදී සිදුවෙන ආකල්පමේ වෙනසක් මෙතන සිදුවෙන්නේ කියලා ඒ යෝගාවචරය ඈනුම් අරින්න පටන් ගන්නවා. නිදි කිරා වැටෙන්න පටන් ගන්නවා. පාළුවක් තේරෙන්න පටන් ගන්නවා. එපා වීමක් එන්න පටන් ගන්නවා. කම්මැලි වීමක් එන්න පටන් ගන්නවා. අසරණ ගතියක්, තනි වෙච්ච ගතියක්, වක්කාර ගතියක් මහා ලකුණු රාශියක් එනවා. ඒක ඔක්කොම මහා මුස්පේන්තු ලකුණු වගේ. මම මේ වචනේ පාවිච්චි කරලා සමා වෙන්න ඕන. මේ මුස්පේන්තු ලකුණු පහළ වෙන්නේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණ පහළ වෙනකොට. නමුත් යෝගාවචරයේ අසුවිරු ඥාන නැති කෙනෙක් නම් එයා හිතනවා මගේ සතිය කැඩිලා අරමුණ එපා වෙලා. එතකොට පරියන්කයෙන් විශාල වේදනා රාශියක් එන්න පටන් ගන්නවා. අර මෙතෙක් කළා යටපච්චලා තිබුණාට හිතවිලි දෝරේ එන්න පටන් ගන්නවා. පිට තිබුණු සද්ද කීරි ගාන සිද්ධියට එන්න පටන් ගන්නවා. දැන් ආයෙසරෙන් නීවරණ ඇවිල්ලා විරිත්සගෙන පනින්න හදනවා වගේ බහම අනතුරුදායක තත්යකට. එහෙම නැත්නම් තීරණාත්මක තත්ත්වයට භාවනා මනසිකාරයපත් වෙනවා. අන්න එතෙන් එනකොට මේ යෝගාවචරය මේ රූප කියන දේ හඳුනාගෙන තිබුණ නැත්නම් අහලා තිබුණ නැත්නම් එයාට පේන්න තියෙන්නේ මේ භාවනා කර්මාන්ත එපා වීමක්. තමයි මේ කරගෙන ඉන්න කය එපා වීමක්. අරමුණ පේන්නෙත් නැහැ, අහුවෙන්නෙත් නැහැ. ඒකත් එපා වීමක්. බැලුව අත භාවනා නැගිටට පස්සෙත් එපා වීමක්. ඒක නිසා යෝගාවචරයට පේනවා මොනවා හරි පාඩලවිලා, වැරදිලා. ඉතියා පුළුවන් තරම් නැවතත් හයියෙන් හුස්ම අරගෙන හරි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස උත්සාහ කරන්න බලනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා වටපිට බලලා හරි අර ගිවන් වෙච්ච පෞද්ගලික ලක්ෂණ, නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව ස්ථාවර කරන්න හදනවා.
නම කවදා හරි මේ ආර්ය ශාවකයෙක් නැවත Taman සලකා බලනකොට පුණච පරම්පික්කවේ ආර්ය ශාවකෝ ඉති පරිසංචික්කති යේච කාම සංඥා යේච කාමා සම්ප්‍රායිකා යේච කම්මා දිත්ත ධම්මිකා ආදි වශයෙන් ගිහිල්ලා යේච රූප ධම්මා යම්සේ රූප ධර්ම වගේක් තියෙනවද මං එදා මට පටන් ගන්නකොට නම් සරුවචනාංශී කියපිට මෙන්න ආස්වාසේ දිගේක මෙන්න ආස්වාසේ කොටේක මෙන්න ආසාතේ ප්‍රස්වාසේ දිගේක කොටේක වගේ පෙන්වනවා. නමුත් සබ්බකාය පරිසංවේදී වෙනකොට මේකේ ඔක්කොගෙම තියෙන ආස්වාද ප්‍රස්වාසේ සමාන ලක්ෂණ වගේක්. ආන්නේ වෙනකොට මෙනෙහි කරන්නත් බැරුව යනවා. කම්මැලිකමකුත් එනවා. ඊට පස්සේ යෝගාවචරය හිතුවොත් ඒක මේක මගේ පුද්ගලික දෝෂයක්. නැත්නම් භාවනාවේ වැරද්දක් කියලා ඒ යෝගාවචරය මේ ගොළු වෙනවා. කතා කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න එවැනි වෙලාවට ඒ යෝගාවචරයට මේක කියලා දීලා මේක මෙහෙම හැටි මෙහෙමයි. ඒ වෙලාවේදී පස්සට තල්ලු කරන තමයි මේ කෙලෙස් උත්සාහ කරන්නේ. නමුත් අපේ සරුවච්චන්හන්සේ ප්‍රස්තාරේ ඇඳලා දීලා තියෙනවා. මෙතනදී මේ වගේ භූතෙක් එන බව පෙන්නනවා. මෙහෙම යක්කු වගේක් එනවා. මෙන්න මෙහෙම ප්‍රේතිය වගේක් එනවා. මෙන්න මෙහෙම බොරු වලවල් වගේක් තියෙනවා. උඹ මෙන්න මේ පාර දිගේම ඵලයන් කියලා සරුවච්චන්හන්සේ මේ වෙලාවට ওই විපස්සනා උපක්ලේශ කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනකොට ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනවා. මෙනෙහි කරගන්න බැරි වෙනවා. නීරස ගතියක් එනවා. කම්මැලි ගතිය එනවා. හැබැයි මේ අර ආර්ය ශාවකෙක් වශයෙන් නැවත සලකා බලන විදිහට නම් පේනවා මේ වෙලාවේ හුස්ම නැතුවම නෙවෙයි. හුස්ම නැත්තම් මැරෙන්න එපා. නමුත් මොන තාලෙන්වත් හුස්මක් නැහැ කියන මට්ටමට යනකම් හුස්ම සිවුම් වෙච්ච බව නම් හැබැයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස දක්ක ගන්න බැරි වෙනවා. මේක හුඟක් යෝගාවචර තමන්ගේ අත්තරක් විදියට සතිය වැරද්දක් විදියට සමාධි වැරද්දක් විදියට සලකනවා. අන්නේම නොසලකා මේ රූප ධර්මයන්ගේ වෙනසක් මේ රූප ධර්මයන්ගේ විස්මාරුවක් මේ සිද්ධ වෙන්නේ මෙන්න මේකට බුදුහාමුදුරෝ ශාස්ත්‍රීය වශයෙන් පාවිච්චි කරන වචනේ තමයි විපරිණාමය කියන්නේ. රූපයන්ගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. බලාගෙන හිටියොත් එක් ඕනෙම රූපයක් දිහා බොහෝ වෙලා බලා හිටියොත් අනිවාර්යයෙන් විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක සඳහා ආස්වාද ප්‍රසආසයේම විය යුතු නැහැ. පිම්බීම ඇකිලින් පටන් ගත්තත් එච්චරම තමයි. තවත් පැත්තකින් කියත හැකි පිම්බීම ඇකිලින් වචනේ කියවිච්ච නිසා මේ විදිහට පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණේ අනකන් තමයි යෝ පිම්බීම ඇකිලිමද ආනාපානෙද මොකද්ද කියන්නේ. පොදු ලක්ෂණ කියාට පස්සේ ඔය ඔක්කොම එකයි. නමුත් මේක වැදගත් සම්දිස්ථානයක් නෙමෙතෙන් යෝගාචරය අන්දවන්ද වෙනවනේ යෝගාචරය අව탁සීරුවටපත් වෙනවනේ යෝගාචරය හුලම් බහිනවනේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවනේ ඒක නිසා කියනවා ආනාපානිය අල්ලා ගත්තා නම් ඒක දිගේම ඵලයක් පිම්බීම ඇකිලිම අල්ලා ගත්තා නම් බැඳගත්ත බෙරේ ගහගෙන ඵලයක් මෙතෙන්දී හුඟක් වෙලාට පිම්බීම ඇකිලිම ආනාපානට මාරු වෙනවා ආනාපානලා පිම්බීමට මාරු ඉතින් යෝගාචරය හරියට මේ පොල් ගහ වෙලින් කෝච්චි පාර මාරු වෙනකොට මේ පැත්තට දැම්මද මේ පැත්තට දැම්මද කියලා ෂන්ට් කරන තැන අල්ලා ගන්න බැරි වුණොත් වගේ මේ පැත්තට දැම්මොත් එක දිහාට යන්නේ මේ පැත්තට දැම්මොත් එක දිහාකට යන්නේ. ඒ තරම් බය වෙනවා. නමුත් මේ ආස්වාද ප්‍රසආසය කියන්නේ පිම්බීම ඇකිලිම කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවමයි. මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ අරමුණු වශයෙන් පටලැවිල්ල තියෙන්නේ ගුරුකුල වාද තියෙන්නේ භාවනා ක්‍රම තියෙන්නේ පෞද්ගලික ලක්ෂණ කියන ශේෂ්ත්‍රේ පමණයි. පොදු ලක්ෂණට ගියාට පස්සේ ඕකේ තියෙන්නේ පඨවි ආපෝ ධාතු ගුණ ටික විතරයි. ඒ දිහා බලනකොට ඒ යෝගාවචරය මේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණයටපත් වීම මම හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ භාවනා ජීවිතේ ලොකු වෙනවයි කිය. ලිංගික පරිණතයටපත් වෙනවා වගේ දෙයක්. සාමාන්‍ය පිරිමින්ට වැඩිය ගෑනු පක්ෂයක හරි වැදගත්. ඒ ලිංගික පරිණතයටපත් වුණාට පස්සේ රසායනික ශරීරයේ සෑහෙන ලොකු වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා කෙල්ල ගෙට ගන්නවා. ඊට ඉස්සෙල්ලා නම් ඕන තැනක ඔය ශ්‍රී ලංකාවේ හරි මේ ඇවිදට ප්‍රශ්නයක් නැහැ. ඒ කෙල්ල ලොකු වුණාට පස්සේ කොල්ලා එන හැටි අරන කෙල්ල ගෙට ගන් කියලා ගෙට ගත්තට පස්සේ ඒ ලිංගික පරිණතියත් එක්කම මේ ළමයාට සංස්කෘතික වශයෙන් විශාල වෙනසක් ඇති වෙනවා සම්ප්‍රදාන කුල පවුලක හැදෙන ගෑනු දරුවෙකුට. අනේ ඒ වගේ වෙනසක් යෝගාවචරයට මේ රූප ධර්ම વિશે තේරුම් ගන්න වෙනවා. භාවනා ඉදිරියට හැලහැප්පීමකින් තොරව ගෙනියන්නලා. ඒ නිසා යෝගාවචරයට පෞද්ගලික ලක්ෂණ දකින්නකම් ආස්වාද ප්‍රසවාසී ආස්වාසේ සීතලයි ප්‍රසවාසී උණුසුමයි ආස්වාසේ කම්පන චංචල ගතියක් තියෙනවා ප්‍රසවාසී බොහෝම සාන්තයි ඒක දිගයි මේක කොටයි කියලා
කරගෙන ගියාට පස්සේ පොදු ලක්ෂණයට ආවට පස්සේ පේන පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ තියෙන බව තේරෙනවා. නමුත් දෙක වෙන් කර ගන්න බෑ. ඉතින් මේක වැරද්දක් නෙවෙයි. මේක සියුම් භාවයට යෑමක්. ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේ කියන තැන ඒ පිරිමදින ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, හිරි වැටෙන ගති වගේ ගති වර්ගයක් තියෙනවා. නමුත් ඒකට බය ඇරිච්ච වෙලාවක ඒක සුහද වෙච්ච වෙලාව වශී කරගත්ත වෙලාව වෙනවා මුළු ශරීරෙම තියෙන බව නොමැරිච්ච බව මම දැන් මෙතන ඉන්නවා කියන බවත් ආනාපානේ වගේම නිතරම සංඥා නිකුත් කර ඉන්නේ හැම සෛලයකින්ම හැම ජීවි සෛලයකින්ම හැම චිත්තක්ෂණයකම මම වෙමි කියලා සංඥා නිකුත් කර ඉන්නේ කොත්තනක හරි එක සෛලයක හරි පුංචි වරද්දක් වෙච්ච ගමන් ඒක හෙඩ් ඔෆිස් එකට තේරෙනවා. මොකක් හරි පොඩ්ඩක් හැපිච්ච ගමන් කුරුලාවක් ආපු ගමන් ඒක එකපාරට උඩට තේරෙනවා. ඒ නිසා යෝගාවචරය අර මම දැන් මෙතන කියලා බණන් ගන්නකොට තිබුණු ඒ වර්තමාන චිත්තක්ෂණය මේ කාම සංඥාවන්ගෙන් තොර වෙලා රූප ධර්ම දිගේ ටිකක් ආස්වාද ප්‍රසාදිකේ බහගත්තට පස්සේ මුළු ශරීරෙම අත්දකින්නේ මේක නිකන් දිඹි ගෝට්ටක් වගේ. මීමැසි පොදියක් වගේ හැම තැනම කම්පන චංචල රාශියක් තියෙන. මේක සමහර වෙලාවට මීමැසි පොදිය ඇවිස්සෙනවා. ඇවිස්සුනාට පස්සේ දැන් සීමා මරියාදාවල් නැහැ. මම කියා ගන්නත් බෑ, නෑ කියා ගන්නත් බෑ, පොදියක් නැහැ. ඒ වුණාට මීමැසි ටික කොහෙවත් ගිහිල්ලත් නැහැ. හැම තැනම නලියන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට හරි බයක්, හරි අසරණ ගතියක් ඇති වෙනවා. යෝගාවචරයට දැන් අර ශරීරයේ මුළු ශරීරේම මේ වගේ ධාතු වශයෙන් බලනකොට කට බඩ නහය දිව ආදි වශයෙන් කියන මේ සම්මුති මේ සංසිද්ධියට පටවන්න බැරුව යනවා. මේ අත ඉඳපු ගමන් තඩිසි වෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් ඇඟ පැත්තකට නැමෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සරහට තල්ලු කරනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් පිම්බෙනවා තේරෙනවා. ඒ නිසා අහකුලලා පොළවේ ගිල්ලනවා තේරෙනවා. මේ নানা ආකාර දේවල් බලනකොට යෝගාවචරයට මේ පැත්ත බලනකොට මේ පැත්ත ගැන මතක නැහැ. මේ විදිහට මේ රූප ධර්ම පොදු ලක්ෂණ වශයෙන් බලනකොට පෞද්ගලික ලක්ෂණ වශයෙන් පොදු ලක්ෂණ වශයෙන් බලනකොට ඇස් දෙක වහගෙන ඉන්න යෝගාවචරයට දැන් මම කියන සීමාව බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක හරියට පොදියට හිටපු මීමැස්සෝ ඇවිස්සුනා වාගේ. මේ ඇවිස්සීමත් එක්ක මේ යෝගාවචරයා මේ එක එක මීමැස්සා තුළ තිබුණ ගති වල වෙනසක් මොකුත් වෙලා නැහැ. පොදියේ හිටියත් ඈතට ගියා. ඒ නිසා මීමැස්සෙක් අල්ලලා බලනකොට ඒක පොදියේ හිටියත් ඈතට ගියත් එකයි. මොකද පොඩි වෙනසක් මෙතන තියෙනවා. අර අතරමැද තිබුණු අවකාශයේ විශාල වෙනවා. මේ අවකාශයේ විශාල වීම යෝගාවචරයට බරපතල අභියෝගයක් වෙනවා. මොකද අවකාශය කියන්නේ රූප ධර්මයන්ගේ නාස්තික ප්‍රඥප්තිය. රූප ධර්මයන්ගේ ආස්තික ප්‍රඥප්තිය තමයි පඨ වියාපෝ තේජෝ වායෝ කියන පඨ විනා තද ගතිය, මෙලක් ගතිය, බර ගතිය, හැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය කියලා ඒක පටිඝයක් ඇති කරලා දෙන්න පුළුවන්. හැප්පීමක් ඇති කරලා දෙන්න පුළුවන්. වැද්දීමක්, කෙටීමක් ඇති කරලා දෙන්න. ඉද්දන්න පුළුවන්. රුප්පන්න පුළුවන්. තේජෝ ධාතුවේ උණුසුම සිසිලස කියලා රුප්පන ගතිය, ඉද්දන ගතිය තියෙනවා. වායෝ ධාතුවේ පුම්බන ගතිය සහ හකුලන ගතිය, සලන ගතිය කියලා තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන පීඩු කරන එහෙම නැත්නම් වැగిරෙන ගතිය. මේ අවකාශයේ ඉද්දන ගතිය නැහැ. රුප්පන ගතිය නැහැ. හැබැයි අවකාශයෙන් පරිච්ඡේදන වෙන්නේ නැතුව මේ රූප ධර්ම වලට ඉන්නත් බෑ. දැන් වෙන්නේ මොකද්ද? මේ මැසි පොඩි ඇවිස්සුනා වගේ අතරමැද තියෙන අවකාශයේ දකින්න පටන් අරගත්ත පස්සේ යෝගාවචරයා අකමැත්තෙන් නමුත් ඊටම අකමැත්තෙන් නමුත් මේ රූප ධර්ම වල ප්‍රමාණයට වැඩිය අවකාශයේ විශාලයි කියන එක තේරුම් ගන්න. අතනින් මෙතනින් රූප ධර්ම තියෙනවා. දැන් මේ කාමරය ඇතුලේ අපි වහලා මේක හයිඩ්‍රජන් බැලුම් ටිකක් දැම්මට පස්සේ එහෙට මෙහෙට බැලුම් පාවෙනවා. බැලුම් පාවුනාට මොකද මේ බැලුම් නැති අවකාශයේ වැඩිනේ. බැලුම් ටික ඔක්කොම හුලම් පුම්බලා ආයරලා පෙට්ටියක දැම්මනම් කාඩ්බෝඩ් පෙට්ටියක බොහොම පොඩි ඉඩයි තියෙන්නේ. බැලුමක් පුම්බලා හයිඩ්‍රජන් වලින් දානක පාවෙන්න ඇරියට පස්සේ හරි අලංකාරයි. අපිට බේන්නේ බැලුම් විතරයි.
නමුත් උඩ බැලුම් වල බලනකොට පේන්න තියෙනවා බැලුම් අතරේ මොකක්දෝ තියෙනවා අවකාශයක්. ඒ අවකාශය තමයි මේක පාවෙන්නේ කියලා. මෙන්න මේ රූප ධර්ම පොදිය ලිහිච්ච වෙලාවක් ආවොත් ඒ යෝගාචරය බය වෙලා දාඩිය දාලා සලුවකසා දාලා නැගිටලා යන්නත් ඉඩ තියෙනවා. නමුත් කවදා හරි ආර්ය ශාවකෙක් වඩපත් වෙලා හැරලා බලනකොට පේනවා මට ඉස්සල්ලාම කාම සංඥාව තිබුණා, කාමයේ තිබුණා, අදිට ධම්ම සම්ප්‍රායිකව. ඊට පස්සේ කාම සංඥාව තිබුණා මම ඔන්න යන්තම් පරිේෂණ කරලා භාවනා කරලා ඒක අයින් කරා. අයින් කරලා පස්සේ මම ඔන්න ආනාපානිය ගත්තා විශාල වටිනා එකක් විදියට. දැන් ආනාපානයේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට ගියාම වර එක මේක පොදියේ ලියනවා. ඝන විනිබ්බෝගය කියන වචනේ මේකට පාවිච්චි කරනවා. මේ ඝණයකට තිබුණ එක විනිබ්බෝග වෙනවා. එහෙම නැත්නම් අයිස් කැටයක් තිබුණ එක වතුර වෙලා වතුර වාෂ්ප වෙනවා. දැන් වාෂ්ප වුණාට පස්සේ මේක මොනක්වත් බලන්න බෑනේ. පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අයිස් කැටේ නම් දිග මෙහෙමයි, පළල මෙහෙමයි, උස මෙහෙමයි, ගුරුත්වාකර්ෂණය මෙහෙමයි, විශිෂ්ට ගුරුත්වය මෙච්චරයි, බර මේ ඔක්කොම කියයි. වතුරෙත් ටිකක් කියයි. වාෂ්ප වුණාට පස්සේ දැන් යෝගාචරයේ අධීක්ෂණ ශක්තිය, අධිකාරී ශක්තියෙන් මිදුණා. එයාට ආණ්ඩුමට්ටු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාචර නැවත බලනවා මේ වාෂ්ප ටික අරන වතුර කරලා වතුර ටික අයිස් කරගත්තොත් මට ඕන විදිහට එහෙම කරන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම මේ වගේ මේ පොදිය විසිරෙන්න හදන වෙලාවේදී ඒ යෝගාචරයට රූප ධර්ම පිළිබඳව මනා අවබෝධයක් නැත්නම් මේ සරුවචනanse අපිව ගෙනියන්න හදන තැන පිළිබඳ හැඟීමක් නැත්නම් මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ මෙතනයි කියන එක හැඟීමක් නැත්නම් යෝගාචරයේ හැම තර්ක ඥානයක්ම මේ කටයුත්තට හරස් කපනවා. ඒ මොකද එයාට වෙන්නේ මම නැති වෙනවා දැන්. මගේ ළඟ තියෙන මාන්නේ මනින්න පුළුවන් ඒ ඒකකේ නැති වෙනවා. තණ්හා කරන්න බෑනේ දැන් වාෂ්පීකරණය වුණාට පස්සේ වාතය ඔක්කොම තණ්හා කරන්න බෑනේ. ඒ නිසා තණ්හා මාන දිච්චල පොදිය ලියන. මේ පොදිය ලිවීම පේන්නේ Tamange ජීවිතේ වෙච්ච විශාලම අබැග්ගයක් වගේ. කොටිම කියනවා මරණය වගේ. නැත්නම් මරණ බය මරණයට ඇති ඒ සැක කරන ගතිය අනිවාර්යයෙන් මෙතෙන් තියෙනවා. ඒක නිසා මේ යෝගාවචරය මේ සිද්ධ වෙන්නේ පොදියට තිබුණ දේ විසිරී යෑමක්, පතුරු ගහලා බැලීමක්, මේක විසිතුරු වශයෙන් බලන් ඉගෙන ගන්නවා. මේ මැච පොදිය ඇවිසිල්ල විතරයි මෙතන උනේ. ජලයේ තිබුණ එක වාෂ්පීකරණ එක විතරයි මෙතන උනේ. ජලයට මොනවත් අංශු වලට මොකක්වත් වෙලා නැහැ. පොදියේ හිටියත් එළියේ හිටියත් මේ මැස්සම තමයි. නමුත් අර ඝන සංඥාවට තියෙන ආසාව මේක කෘත්‍ය ඝණය ආරම්මන ඝණය විවිධ විදිහෙන් වැඩ කරලා තියෙනවා. මේක ලිහෙන්න පටන් අර ගන්න වෙලාවේදී යෝගාවචරය මේ රූප පිළිබඳව දත යුත්ත මේකයි. ඒ ආස්වාස ප්‍රසආස ඇල්ලුවේ ඒක නිවන නිසා නෙවෙයි. ඒ ආස්වාස ප්‍රසආසයේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන ස්ථාවරය ලබා ගන්න අපි එකකට අවධානය යොමු කළ යුතු නිසා. මානසිකාරය යොමු කළ යුතු නිසා. දැන් මෙතන මානසිකාරය යොමු වෙන්න අපේ ඉඳුරන් දන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ පමණයි. හැපෙන, ඉද්දෙන, කුප්පන දේ වලට රූප කියන්නේ. නමුත් මේක විසිරලා බැලුවට පස්සේ රූප බොහෝම ඩිංගිත්යි තියෙන්නේ. විශාල අවකාශයක් තියෙනවා. අවකාශයට කියන්නේ නාස්තික ප්‍රත්‍යක්තිය. අතිපැත්ත නෙවෙයි නැතිපැත්ත. මේක දැකපු ගමන් යෝගාවචරය නිකන් උලම් බැස්සා වගේ සම්පූර්ණ ඉදිරි ගමන පිළිබඳ තුන කුසල ඡන්දය බොහෝ විට නතර වෙනවා මේ සුතමේ ඥානෙ නැත්තම්. එහෙම නැත්තම් අපි කිව්වොත් චින්තාමේ වශයෙන් මේ වෙන සිද්ධිය තේරුම් ගන්න බැරි නම් යෝගාචරය හරි අපහසුකටපත් වෙනවා. හුලං අල්ලන්න ගිය මිනිහෙක් වගේ. නමුත් කිසි කෙනෙක් මේ ලෝකේ ඒකට ස්වයම්බූ ඥාණයෙන් මේක තේරුම් අරගෙන මෙතන ගැටේ ලියන කෙනෙක් ලෝකේ නැහැ. අපිට සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් වශයෙන් කියනවා නම් සරුවච්චන් වහන්සේ තමයි කියන්න තියෙන්නේ. උන්වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් දැනගත්ත මේ රූපයේ විපරිණාමය මෙහෙමයි. පෞද්ගලික ලක්ෂණ පිළිබඳ කතා කරන ඒ ව්‍යාකරණේ පමණක් දන්න ආස්තික ප්‍රඥාන්තිය පමණක් දන්න භෞතික විද්‍යාඥයන් නැත්නම් භෞතික පැත්ත හොයන මේ පෘථග්ජනයට ගොඩාක් රණ්ඩු කරන දේවල් තියෙනවා. ඉඩම් නඩු තියෙනවා. බෙදා හදා ගන්න දේවල් තියෙනවා. ඊර්ෂ්‍යා කරන දේවල් තියෙනවා. ලැබිච්ච නැති දේවල් තියෙනවා. මේ ඔක්කොම පඨවි ආපෝ තේජෝ කියන හතරමා භූතයන්ගේ පෞද්ගලික ලක්ෂණ කියන පටු තීරුවේ පමණමයි ඔය රණ්ඩු සරුවල් කලාකොලා තුන් පේසුඤ්ඤං ආදි වශයෙන් බුදුහාම කියන්නේ තෝතෝ වර පළ කියාගෙන ආයුධ ගන්න ඔය කෙල්ලමට තමයි. නමුත් මේ පඨවි ආපෝ තේජෝත් ඇතුළත පිටත දෙකේම මේක සමානව තියෙන්නේ.
මේ එක කැලලකට මම කියනවා එක කැලලකට මම නෙවෙයි කියනවා. මේකත් අපිට අපේ දෙමාපියන් විසින් ගුරුවරයන් විසින් ඔළුවට දාපු පිළිකාවක්. පටලවල අඳුන්වා දීමක්. එළියේ තියෙන පටවි ධාතු ඇතුලේ තියෙන පටවි ධාතු කිව්වනම් මට මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවා මගේ පුතා කියා ගන්න හම්බ වෙන්නේ නැහනේ. නමුත් සරුවචනාංශේ ඔක්කොටම අම්මා තාත්තා වශයෙන් පෙන්නනවා. උඹේ අම්මා තාත්තා කියාපන් අම්මා තාත්තගේ රූප ධර්ම දිහා බලපන්. උඹේ ආස්වාද ප්‍රසාරයේ රූප ධර්ම දිහා බලපන්. මුළු කයෙම රූප දිහා බලපන්. ඕගේ ඔක්කොගම තියෙන පටවි ආපෝ තේජෝ විතරයි. ඒක පටවි ධාතුවක් ගත්තොත් ඒක දන්නේ නැහැ. ඒක තියෙන පිරිමියෙක්ගේද ගෑණියෙක්ගේද කියලා. ඒක දන්නේ නැහැ ගහකද තියෙන වැලකද තියෙන. ඒකට පටවි ධාතු. අපි විතරක් ඒ පටවි ධාතුව ගෑනු කෙනෙක්ගේ තියෙනවා නම් ඒකට ප්‍රේම කරනවා පුරුෂයෙක්. පුරුෂයෙක්ගේ තියෙනවා නම් ගෑණියක් එක බදා ගන්න උත්සාහ කරනවා. ඉතින් එළියේ තියෙන පටවි ධාතුව බදා ගන්න ගියම ඒක බෑ කියනවා. ඉතින් මේ දෙල්ලම දිහා බලනකොට ආර්යයන් වහන්සේ නමක් විදිහට මේ පටවි ධාතුවට මිනිස්සු රණ්ඩු කරන හැටි ඒකේ කොටස් බෙදා ගන්න හදන හැටි දිහා බලනකොට අපේ සිංහල කියමනක් තියෙනවා මේ හතර හිනා කියලා જાතියක්. මේ මහා පොළව මේ මසුරෙක් මැරුණාට පස්සේ කල්පනා කරන මේකා ඉන්නකන් ඉඩම් ලබන්න කොච්චර මහන්සි වුණා. මිච්ඡර මට ඉඩම් තියෙනවා අච්චර ඉඩම් තියෙනවා මේ දෙපාවේලි බැඳගෙන නඩු කියාගෙන ඉඩම් නඩු කියාගෙන නටනවා. මැරුණාට පස්සේ අර අඩි 6ක වල විතරනේ උට ඉතුරු වෙන්නේ. කෝක මැරුණත් එච්චරනේ. මේක මැරෙනකම්ම මෝ දන්නේ නැහනේ. එදාට මහ පොළොව බඩ බැඳගෙන හිනනවා අනේ අම්මේ මේ යකා ආයෙ පුදුනට පස්සේ ආයෙත් අර වගේම බදාගන්න. ඒක ලෙල මැරුණාට පස්සේ අර අඩි 6 විතරයි ඉතුරු වෙන්නේ. ඔය ෂේක්ස්පියර්ගේ කතාවක් තියෙනවා. එකම පන්ති ඉගෙන ගත්ත යාළුවෝ දෙන්නෙක් එකෙක් ඉඩම් ඒජන්ත කෙනෙක් වෙලා තිනවා අනිත් එක හිඟන්නෙක් වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු හැමදාම හරි කරදරෙන් අඳගොවිතැන් කරන 150කට වැඩිය දීලා හරක් බලාගෙන 150කට වැඩිය දීලා හරි දුකෙන් කල්පනා වුණලු මගේ යාළුවා ඉඩම් ඒජන්ත කෙනෙක්. ඉතින් පස්සේ දවසේ ගියා. ඊට පස්සේ කළු උඹයි මයි දෙන එක පන්ති උන්නේ ඒ වුණාට මම ඉන්නේ හරි දුක්ඛිත තත්ත්වේ. දැන් උඹ ඉන්නේ ඉඩම් කච්චේට පවත්තේ. අනේ මාසෙන මටත් පොඩි ඉඩම් කැලක් දීපන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. උඹ මං හොඳට දන්නවා උඹට ගන්න ඕනේ ඉඩම මෙච්චරයි කියලා රවුමක් ඇවිදලා වරෙන් කිව්වා. මම මෙතන ඉඩම් කච්චේට පවත්තනවා. ඉතින් මේ මිනිස්සයා ගියාලු වට අල්ලන්න අරයා කිව්වල මම පහට ඉඩම් කච්චේදී වහනවා. ඊට ඉස්සෙල්ලා උඹ රවුම පෙන්න බෑ. ඒ කැලේ උඹට ඉවිලා. ඒ මිනිස්සයා පහ වෙනකොට එහා කෙලෝරේලු. දැන් ඊට පස්සේ හත්ති පිඹගෙන දුවගෙන ආවල දැන් ඉඩම් කච්චරේ ඉස්සෙවරන්සලා මේක වට කරගෙන ආවොත් නේ ඉඩම හම්බෙන්නේ. අනේ එන්න ඉඩම් කච්චරේට හැතැම්මකට විතර ඉස්සලා හති වැටලා මැරලා වැටෙනවා. ඉතින් යාළුවා ඉඩම් කච්චරේ වල පහුවෙන්ද ගිහිල්ලා ඇල්ලුවල මෙයාට මොකද උනේ කියලා බලනකොට මැරලා ඉන්නවා. ඊට පස්සේ කළු විශාල ඉඩමක් අල්ලන්න ගිහිල්ලා මෝට අන්තිමට ඉතුරුනේ වලලන වල විතරයි. ඒ මාසේ සීමිත ප්‍රමාණයකට ආව නම් ඉඩම් කච්චරේ ඉවරෙන්ටයිස ඉඩමක් ගණ්ඩක් තිබ්බා. විශාල ඉඩමක් අල්ලන්න වටේරවම ගියා. ඉතින් මේක දකින්නකොට බඩ බදාගෙන hina වෙනව ඇර මහ පොළොවට වෙන කියන්න දෙයක් නැහැ. ඒ වගේම මේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් මේක දකින්න එකත් පොදු ලක්ෂණ දෙක දකින්නකොට තාමත් යෝගාවචරයාගේ හිත තියෙන පටවි ආපෝ තේජවල. නමුත් හොන්දට මතක තියාගන්න නිවන තියෙන පටවි ආපෝ තේජවල නෙවෙයි කිට්ටුවෙන් හරි තියෙන අවකාශය. නෝ කවදාකවත් අවකාශ ධාතුව ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. මේ ඉඳුරන් හැදිලා තියෙන්නේ පඨවි එහෙම නැත්නම් රුප්පන ඉද්දන ගතිවල. ඒ නිසා මේ ඉඳුරන්ට ගොදුරු වෙන ප්‍රදේශයේ දිගේ ගියොත් කවදාකවත් වෙන විදිහට කියනවා නිවන ඉඳුරන්ට ගොදුරු වෙන්නේ නැහැ. ගොදුරු නොවන තැනට යන්න එකම ක්‍රමයයි බුදුහාමරන් තියෙන්නේ ගොදුරු වෙන ටික හොඳට පිරිසිදු බලලා පතුරු ගහලා විසිතුරු කරලා බලපං. බලන යනකොට පේනවා මේ පුංචි මේ රූප ධාතු තියෙන විශාල අවකාශයක. දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල හොඳටම පෙන්ලා දෙනවා මුළු ලෝකයේම තියෙන රූප කොටස් මුළු අවකාශයෙන් 102ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙන්නේ අනිත් හරිය තියෙන හරියක් තියෙන හිස් ඒකෙන් 126ක් විතර ඩාර්ක් මැටර් කියලා ඊටු 170ම ඩාර්ක් එනර්ජි කියලා 96ක්ම තියෙන්නේ යන්ත්‍රෝපකරණට අහු වෙන්නේ නැති හිස් බවක්. ඒ අතරමැද තමයි යෝ රූපයි කිය හැකි කොටස් තියෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ 100ම දැකලා කතා කරන්නේ විද්‍යාඥයෝ 104වත් තාම තේරුම් ගන්න බැරුව දඟලන.
ඒක නිසා බුදුහාමරට අපි සරුවඥයි කියන උන්වහන්සේ අපිට ගෙනියන්න හදන 96ක් වෙන රූප තුච්චයි, රිත්යි, අනත්තයි, පරතෝ කියන එක පෙන්වන්න. රූප අතර තියෙන අවකාශය රිත්යි, තුච්චයි, අනිච්චයි, අනිත්‍යත් නෙවෙයි අනත්තයි, පරතෝ. රූප කියන කොටස් පට වියාපෝ තේජන අපිට නෑ රිත්ත නෑ. ඒක නම් හයිය ගතිය තියෙනවා, මිලෙක් ගතිය තියෙනවා කියලා කීයකි. නමුත් ඒක තියෙන 102යි. ඒ අවකාශ ධාතුර කවදාරි බැස්සට පස්සේ බහින්න තියෙන රූප හරහමයි බැස්සට පස්සේ පේනවා අනත්තතෝ, තුච්ඡතෝ, රිත්තතෝ, ශුඤ්ඤතෝ, පරතෝ. මේ ආස්වාද ප්‍රසවාසයේ දිගපල් මයින් වෙලාවේදී උණුසුම් සිසිල බඳ තුච්ඡ, රිත්ත, අනත්ත මොනක්ක පේන්නේ නෑ. දකින්න ඕනකමකුත් නැහැ. නමුත් ඒක බලාගෙන යන්න ගියාට පස්සේ වෙන මේකේ තියෙන තද ගති උණුසුම් ගති ටිකක් විතරයි. ඒ ටිකත් හොඳට බලන්න. ඒ ටික තියෙන්නේ විශාල අවකාශයක. ඒ අවකාශයේ නම් ඕනම කෙනෙක් මූල ධර්ම වශයෙන් උත් නැම නැත්තම් කියනවා නම් චින්තාමේ වශයෙන් උත් කියන්නේ අවකාශින රික්තයි කිය. තුච්චයි කිය. අනත්තයි කිය. ශූන්‍යයි කිය. පරතෝ මට ග්‍රාහ්‍ය කරගන්න අල්ලගන්න බෑ. ඔත් එතෙන්ට එනකන් මේ රූප පිළිබඳව ලුණු ගෙඩියක පොතු අරිනා වගේ හයිය පොතු අයින් කරන ඇතුළට ගියාම හිස් තැනක් නැති. ඕක ඇතුලේ මදයක්, සාරයක්, මේකක් නැහෙනේ. ඒ නිසා මේ රූප ධර්ම පිළිබඳව හුඟ දෙනෙක් යෝගාවචරය හිතන්නේ මට මේ පඨ වියාපෝ තේජෝ තේරුම් අරගත්තොත් විශාල නම්බුලාමයක් ලැබෙයි, ලාභයක් ලැබෙයි, සත්කාරයක් ලැබෙයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ පඨ වියාපෝ තේජෝ පෙන්වන්නේ එව්ව මැද තියෙන රික්තකේ පෙන්වන්නයි, හිස්තන පෙන්වන්නයි. ඒ නිසා රූප පිළිබඳව තියෙන ඥානයේ උප්පරිම කෙලවර තමයි නාස්තික ප්‍රඥා. ඒක නිසා සරුවචනාජිකව ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මච්චුරාජාන පස්සති. යම් කිසි කෙනෙක් මේ ශූන්‍යතාවය වශයෙන් මේ ලෝකේ දකින්න නම් එයාව මායයට දකින්න බෑ. යාට මායයාගෙන් මරණයෙන් කරදරයක් නැහැ. මේ පටවියාපතේදී ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම විපරිණාමයට ලක් වෙනවා, දුකට ලක් වෙනවා, මරණයට ලක් වෙනවා, පශ්චාත්තාපේ තියෙනවා. එනිසා රූප පිළිබඳව යම් කිසි කෙනෙක් මේ වර්තමාන මොහොතේ මම මේ ආස්වාද ප්‍රසවාසය කියලා ඇල්ලුවත්, පිම්බීම හැකිලිම කියලා ඇල්ලුවත්, ඒකේ අහුවෙන්නේ රූපණ කුප්පණ ටික විතරයි. ඒක 104ක් විතර නැතුව නෙවෙයි. ඒකත් අපි පෞද්ගලික වශයෙන් මේ කණේ හැප්පුණා, නහයේ හැප්පුණා, කටේ හැප්පුණා, බඩේ හැප්පුණා කිව්වට ඒක හැපීම් කම්පන චංචල වශයෙන් බැලුවොත් ඒ රූප දන්නේ නැහැ මේ මට හැප්පෙනවද අරයගේ හැප්පෙනවද කියලා. අපි තමයි ඊවට මේ නංවනම් දීගෙන සැප දුක සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික කිය නංවනම් පටවැව්වට ඒ රූප එකකවත් ওই නංවනම් එල්ලන්න බෑ. ඊටත් හුඟාක්ම විහාස්‍යයක් වෙනවා, විහිළුවක් වෙනවා. රූප අතරමැද තියෙන අවකාශයේ මොනම ලේබල් එකක්වත් එල්ලන්න බෑ. ඒ අවකාශයට ගිය දවසක ආර්යයන් වහන්සේ නමක් නැවත හැරලා බැලුවොත් ආයත් ආනාපානය කරනකොට ආයත් පිම්බීම හැකිලිම කරනකොට යාට තේරෙන පටන් ගන්නවා සතිය සමාධිය නැති වෙලාවේ ආයත් ඝණයට අහු වෙනවා. හුස්ම ටික ඇවිල්ලා සීතලට නවම්නාස්පුඩුව වදිනවා. යාට තේරෙනවා. දකුණුනාස්පුඩුවේ පිට වෙන හුස්ම රත් වෙන දැනෙනවා තේරෙනවා. නමුත් එයා දන්නවා මේ ඔක්කොම හුදු මායාවක් විතරයි. නියම සතිය සමාධිය ආවට පස්සේ මේක නිකන් වතුර ටිකක් වාෂ්පීකරණය වෙන්න වගේ මේකේ අල්ලන්න බලන්න හැඩයක් ආකාරයක් සටහනක් මොකක්වත් නැත්නම් යනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයාට විශාල භාෂාමය ප්‍රශ්නයක් මතුවෙනවා. තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ ඉදන් නඩුවක් ගැන හෝ ආස්වාද ප්‍රසවාසය කරන්නද මම පිම්බීම හැකිලිම කරන්නද කියලා. ඉතින් හරියට කියලා දෙන්නේ නැහැ නේ පිම්බීම හැකිලිමම කරපන් ඒක හරිය හොඳයි කියලා කියනවා. ඒ පිම්බීම හැකිලිම පෙන්වන්නට නෙවෙයි. කොයි එකේ ගියත් අවධානය වෙන්නේ වාතයේ මේ අවකාශයේ කියන එක කිව්වොත් මම හිතන්නේ මෙතන එක්කෙනෙක්ව භාවනා කරන්න එකක් නැහැ. මේ කොහොම ආවුත් මේ අවුරුදු ගන්නෙත් නැතුව මේ ඇවිල්ලි වල අපි මේ භාවනා කරන්නේ අවකාශය දකින්න කියලා කිව්වොත් මම හිතන්නේ ගෙදර ඇයි හෙට වෙනකොට යයි. මම කියන්නේ මං කියන්නේ නෑ හොඳ බබා ෂෝක් ආනපනේ බලන්නකෝ ආස්වාස ප්‍රසවාස වෙන් කළ බලන්නකෝ පේනවනේ හරි ෂෝක් කියලා. ඉතින් අරක අතක යනවා. ඒක හොඳටම විස්තර කරලා පතුරු ගහලා බලනකම් බැලුවට පස්සේ යාම පතුරු ගහලා බලගෙන මොකුත් නෑනේ. නෑ තියෙනවා බලන්නකෝ. බලන්න ගියාම අන්තිමට මොකුත් නෑ. එතකොට ඒක හොඳට තේරුම් ගත්තට කියන ඕක තමයි බුදුහාමුදුරුවෝ ශූන්‍යයි කියලා කිව්ව ඔකට තමයි. තුච්චයි කිව්ව ඔකට තමයි. රිත්යි කියනකොට මයි දිහත් බලන්නේ තුච්ච විදියට තමයි. රිත්ත විදියට තමයි බලන්නේ.
ශූන්‍ය විදිහට තමයි බලන්නේ. අනාත්මය බුදුහාමුදුරුවෝ දිහා වුණත් බලනවා අයියෝ අපි මෙච්චර කල් අල්ලපදාගෙන හිටු මේ රූප මේ ආස්වාසේ මේ ප්‍රසන්න නැත්නම් මගේ මූල කර්මස්ථානේ කියලා අල්ලගත්ත මේ නිමිත්ත මේ සංඥාව මේ අරමුණ ඔක්කොම නිකන් වාෂ්පීකරණ වෙච්ච වතුර ටිකක් වගේ. මේක තේරුම් ගත්ත දවසේ සම්පූර්ණ හුලම් බැහිලක් වෙනවා. සම්පූර්ණ බැස්ටි ඩිස්චාර්ජ් වෙනවා. මේ ඩිස්චාර්ජ් වෙන හැම වෙලාවකම මේ හුලම් බයින හැම වෙලාවකම තණ්හාව ටික නිර්වර්ණ වෙනවා. මාන්නයක් වශයෙන් තියා හිටින මම අසලට හොඳ භාවනා කරන කෙනෙක් මම පැවිද්දෙක් මම සියන්නිකායේ මම මේ ඔක්කොම තේරුම් පටන් අර ගන්නවා මේ පොඩි ළමයින්ගේ ළමා ලේබල් ටිකක් එල්ලන කරන නාටකමක් කියලා. ඊටසේ මාමියා කියලා ගහපු කුඤ්ඤ දැන් ගහන්න තැනක් නැතු යනවා. කොයි කොනක් ගැහුවත් අවකාශයේ කුඤ්ඤ ගැහුවට හරි හිටින්නේ නැහනේ. ඉස්සර නම් කුඤ්ඤ හරියටම වදිනවා පටවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුව දැන් කුඤ්ඤ ගහන්න තැනක් නැතු යනවා. ඒ නිසා යෝගාවචරයට පේන්නේ අර පුදුමාකාර කඩාවැටීමක්. පුදුමාකාර බංකොලොත් භාවයක්. පුදුමාකාර හිස් භාවයක්. පුදුමාකාර බැටරිය හුලම් බැස්සා වගේ ගතියකට එනවා. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් කැමති ඊට වැඩිය මේ සියලු විමුක්ත කටයුතු සතර බලධාරී දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා කරලා gediya පිටින් හම්බ වෙනවා නම් හරි ෂෝක්. ඒ නිසා හිතන එක්ක මේක ගිහිල්ලා වෙන දෙවියන් වහන්සේලාකට යන්න නැත්නම් මතු බුදුර මෛත්‍රී බුදුහාමරෝ ගාවට ගිහිල්ලා මේ ටික හම්බ වෙයි කියලා. කාටරි හීනකින්වත් හිතෙනවද මේ රූප ධර්ම අල්ලා ගන්න හදන මේ පෙරේතකමේ ඉන්න පෘථජ්ජනයට මෛත්‍රී බුදුහාමුදුරන් මේක පෙන්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. මොන පෙන්නිල්ලද? මෛත්‍රී බුදුහාමුදුර දැක්කොත් කියවි ඊගාට කවුද බුදු කෙනෙක් පහල වෙන්නේ අන්න ඒකට යන් කියලා. මෛත්‍රී බුදුහාමුදුරත් කියවි දැම්ම හදිස්සි වෙන්න එපා අපිත් එක්ක එකතු වෙලා යන්. අපි බෝධි පූජාවක් කරමු. අපි නැත්තම් අසවල් ප්‍රාර්ථනාව කරමු. අපි පිච්ච මල් ලක්ෂයක් එකතු කරමු. නැත්නම් අපි මල් නෙළුම් මල් ලක්ෂයක් පූජා කරලා පොලිමේ සාදු කිකියා කියලා පූජා කරමු කියලා. අස්පනා අපිට මේ තියෙන දේ දකින්න මේිට වැඩිය මොනවද අඩු වෙන්නේ ඒක පිළිබඳ කල්පනා කරලා බලුවොත් අපිට බලන්න ඕන නැතිකම විතරමයි මේකේ තියෙන්නේ. මේක මේ විදිහට බලන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ විශාල අවිද්‍යාවක්. විශාල අන්ධකාරයක්. මේක දකින්න මින් යහට වෙන්න මොකක්වත් ඕනේ නැහැ. නමුත් අපේ ඉඳුරන් හරහවෝ තර්ක ඥාන හරහවෝ සුත්තමේ ඥානෙ මෙතෙන් යන්න බෑ. මේව නැතුවත් බෑ. ඒ නිසා අපි සුත්තමේ ඥානෙ පාවිච්චි කරන්න ඕනේ. ඉන්ද්‍රිය ඥාන පාවිච්චි කරන්න ඕනේ. චින්තාමය ඥාන පාවිච්චි කරන්න ඕනේ. මේකේ මේ තුච්ඡ භාවයේ දකින්න, රිත්ත භාවයේ දකින්න, අනාත්ම භාවයේ දකින්න, ශූන්‍ය භාවයේ දකින්න මේක මගේ නෙවෙයි කියන එක දකින්න. ඉතින් ඒ බවක් ඉස්ලාම් වතාවට ආර්යයන් වහන්සේ නමක් නොවි භාවනා ජීවිතේ යෝගාවචරේකට ඒ කට්ටේ පන්න ගන්න එක ඒක තේරුම් ගන්නවා කියන එක ඒ යෝග ජීවිතයේ පෞරුෂත්වයේ සිදුවෙන ප්‍රධානම වෙනසක් තමයි. ඉතින් මේක ඕනනම් විස්තර වශයෙන් කියන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන්. නමුත් මේ රූප පිළිබඳව හෝ පඨවි ආපෝ තේජෝ වල හැප්පිලා ගිලා පයලෙසලා ගිලා ඩොක්කාලා අවකාශයට වැටිච්ච දවසේ අගාධයකට වැටුණා. කිලෝරක් දැක්කන්න බැරි අගාධයකට වැටුණා වගේ. ඉතින් යෝගාවචරයට බඩපවුව දාන්න පටන් අර ගන්නවා, හීන් දාඩි දාන්න පටන් අර ගන්නවා, වැනෙන්න පටන් අර ගන්නවා, ඔළුව තද වෙන්න පටන් ගන්නවා, එක පැත්තක් ඉදි වෙනවා, එක පැත්තක් සීතල වෙනවා, নানা ආකාර දේවල් වෙනවා. ඒ කියන්නේ මේ දේ දකින්න අපේ හිත කැමති නෑ. මේ දේ දකින්න අපේ කය කැමතිත් නෑ. ඉතින් ඒ නිසා අපිට මේක බබා නලවගෙන බුද්ධ ගෞරවයෙන්, සද්ධාවෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, සීලය ගැන අදිෂ්ඨාන කරගෙන නැවත නැවත කිරීමෙන් දවසක මේ දේ වෙනකොට අනේ මම භාවනා කරේ මේක දකින්නයි අද නම් මට ඒක හරියට එල්ල කරලා දකින්න පුළුවන් වගේ කියලා මේකට එළඹිලා ප්‍රසාදේ පහල කරගන්න දවසේ. ඒ කියන්නේ අරමුණ ගෙවිලා ශූන්‍ය වෙලා ගියාට පස්සේ ඒ වෙච්ච සංසිද්ධියට ප්‍රසාදේ පහල කරගත්ත දවසේ යාට ditta ධම්ම සුඛයක් තේරෙන පටන් ගන්නවා. කවදානම් මේ වගේ ප්‍රශ්නයක් අස්පනා අපිට විසඳ ගන්නද? ඒකට ඒ සුදුසු මානසිකත්වය, ඒ අවශ්‍ය කරන සම්මාදිට්ඨිය, අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය මොන්න තරම් අහම්බයද? ඒ සියලු භාවනා අධ්‍යක්ීම් තිබුණත්, සියලු සුත්තමේ ඥාන තිබුණත්, සිතුණු චින්තාමේ ඥාන තිබුණත්, ඉන්ද්‍රිය ඥාන තිබුණත් මේක පෙළ ගැස්සෙන එක මේ පාදම එනවයි කියන එක ඒක අහම්බයක්.
ඒ නිසා අපි අහම්බෙට ඉඳ තියලා පැත්තකට වෙනවා කියන එක නෙවෙයි කරන්නේ. අපි විසින් සැපේ යුතු හේතු කරන්න පුළුවන් තරම් සැපේනවා. නමුත් මට මේක වේවා කියලා ප්‍රාර්ථනාවකින් තොරව. හේතු සම්පාදනය කරන බල අපේක්ෂාවකින් තොරව. ඉතින් මේ තරම් මේ අපි රූප ධර්ම පිළිබඳව පට ව්‍යාපෝ තේජෝ වශයෙන් මේ වගේ පොදු ලක්ෂණ දැකලා ඒ හරහා තියෙන අවකාශ ධාතුවට ගියත් මේ තාම නිවනට ගියයි කියලා හිතන්න එපා. අපි මේ ලුණු ගෙඩියක පොත්ත ඇර යණ්ඩයි හදන්නේ. නමුත් සරුවචනංශ මේක පෙන්නන විසිතුරු ගතිය. සරුවචනංශ මේක පෙන්නන ජවනිකා එකනකට පෙළ ගසන ගතිය කද්දාකවත් හිතන්න එපා. සර්වඥතා ඥානයකින් තොරව අහම්බෙන් මිනිස්සු රවට්ටන්න කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් කවදා හෝ අපි අඩු ගානේ මේ රූප ධර්ම වල තියෙන පට ව්‍යාපෝ තේජෝ හොඳට තේරුම් ගන්න. ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා. ඒ අතරමැද විසිරී ඉතිරී පවතින ආ පරිච්ඡින්න අවකාශය දැකලා අනේ යන්තම් මම රූප ධර්ම අවකාශයට සාපේක්ෂව රූප ධර්මයෙන් සමුගත්තා. අවකාශයට සාපේක්ෂව මම රූප ධර්මයෙන් විමුක්තිය ලැබුවා කියලා මේ අවකාශයට ගිය දවසේ තේරේවි බුදුහාමුදුරුවෝ මේ විදිහට වචනෙන් ඇලපිල්ලින් ඉස්පිල්ලට උපදෙස් දීලා අපිට මේක තේරුම් ගන්න මෙහෙම අමාරු නම් ගුරු උපදේශ රහිතව සිද්ධාර්ථ ගෞතම තුමා මේ தත්තර මුණ දින වෙලාවේදී මේ සංසිද්ධිය හරියට අර්ථකථනය දීගත් හැටි මොන බුදු හිතකින් මේක වුණාද ඊට පස්සේ මේක මේ මෙච්චර රූප ධර්ම පිළිබඳව අඹාගෙන යන මේ පෘථග්ජනයට මම මේක කියලා දෙන්න ඕනේ කියලා හිතපු එක. කියලා දෙන්න ගියාට පස්සේ පස්වක බහනුවන් කිව්වනේ ඔය ඉන්නේ අපෙන් සැප පහසුකම් ලබා ගන්න අපි කැමති නැහැ ඕගොල්ලන්ට උපස්ථාන කරන්න රජපෞල කට්ටියට කරගත්තා යන්න එපා ඉස්සරහට පිළිගන්න එපයි කියලා කොච්චර කෙනෙහිලිපත් කිව්වද. එකක්වත් නෙවෙයි මායින් කිව්වේ. කොහොම හරි කළා බුදුදහමේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට ඒත්තු ගන්නලා දුනා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන්ට සතුටට කිව්වා යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. යමක් හට ගන්නා සුළු තියෙන ඒ සියල්ලම නිරුද්ධ වෙනවා කියනකොට උදම්මනියේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ. දැන් ලොකු සතුටක් ඇති වුණා මිනිස්සෙකුට මේක sannivedana වුණා. ඒකත් නිකම් පිටින් සායම් ගමනක් නෙවෙයිනේ. සුත්තමේ චින්තාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙපු එකක් ඒ නිසා කවදා හෝ මේ කටයුත්ත සිද්ධ වෙනකන් අපිට තියෙන නැවතත් මේ කටයුත්ත කරන්න. මේ කටයුත්ත සිද්ධ වුණත් මීට කලින් තියෙන කාමයේ සහ ditta ධම්ම සම්පරායික කාමයේ මීට කලින් තියෙන ditta ධම්ම සම්පරායික කාම සංඥාව ඊගාවට එන්නා වූ මේ රූප ධර්මය හරියට පෙළගස්සලා මේක ප්‍රස්තාරේ සාපේක්ෂව තබා ගැනීමේ ඥාණය සුවිශේෂයි. එදාට තමයි කාටද කියලා දෙන්න පුළුවන්. මේ ආවේ පාර මෙතනයි මම දැන් ඉන්නේ මෙතනයි කියලා හරියට GSP එකෙන් ඔරියන්ටේෂන් එක ගන්නවා වගේ ගන්න පුළුවන් ඉන්නේ මෙතනයි කියලා. නමුත් තාම නිවනේ නෙවෙයි. තාමත් දැන් හැබැයි කියන්න පුළුවන් පාරේ ඉන්නවයි කියලා. ධම්මටිචි ලැබුවයි කියලා. ඒ නිසා මෙතන ඇත්තටම භාවනාවේ මේ මට්ටම අවබෝධ කරපො මේක වශී කරගත්ත පිරිස ඇති. ඒ වුණත් මේක අහලා මේක පිළිබඳව සාපේක්ෂව බලලා ඒකේ තියෙන දිසා අනුදිසා සලකා බලලා ඒක කොච්චර කටපාඩම් කරගත්ත ප්‍රශ්නයක් වෙන්නේ. මොකද මේක තව කෙනෙකුට කියලා දීමේදී ඒ සියලුම ඥාන අවශ්‍ය වෙනවා. මං කියන්නේ මේ කියලා දීම මහා ලොකු දෙයක් නැත්නම් ඒක නෙවෙයි වැදගත් වෙන අවබෝධ කරන එක තමයි. නමුත් අවබෝධ කරාට පස්සේ එහෙමත් එකක් තියෙනවා නොකිය බැරි එක. අවබෝධ කරාට පස්සේ කියලා නොදී බෑ වාගෙන එක. බුදු දනන්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙකුට විපස්සනා ඥානයක් පහළ වුණොත් ඒක හෙලි නොකර ඉන්න බෑ කියලා. ඒක මේ මානවයාගේ තියෙන වාසනාව. ඒක කියන්නේ හිත. නමුත් කිව්වට අනික් ගොල්ල මුට්ටි අනිත් පැත්ත හරවගෙන ඉන්නවනම් කලියන් යනවා වගේ ඉන්නවනම් එකම දෙයයි තියෙන එක නැවත කියන්න. නමුත් ඒ නැවත කීමේදී හරියට sannivedanaya කරන්නම් Taman එක දවසක් මේක කරලා බෑ. Taman වෙනුවෙන් මේක ලක්ෂ වාරයක් කරන්න. කර මේ එක එකක් පෙළ ගැස්සලා තියෙන හැටි Taman අවබෝධ කරපැටි බුදුහාමුදුර කරන හැටි තව කෙනෙකුට කියනකොට අවබෝධ කරන හැටි ආනේ ඒ හරහා තමයි මේ ශාසනය සජීවී කරන්න පුළුවන්. ඉතින් භාවනා කරපු අයට මේක නීරසයක් නොවේවා. නැවතත් අහලා මේක පිරිසුදු කරගන්න අවස්ථාවක් සැලසීව භාවනා කරලා නැති ඉස්ලාම යන කෙනෙකුට මේ දුෂ්කරතාවේදී මේ සුත්තමේ ඥානෙ හේතුවෙන් චින්තාමේ ඥානෙ හේතුවෙන් මේකට අභීතව මුණ දීලා ඒ දින කෝල ගති කෝඩු ගති අයින් කරලා මේකට ලෑස්ති වෙලා යන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවයි
ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා